දවසේ අපි අධ්‍යයනය කරන්න යන්නේ යෝෂුවා 10 සිට 27 දක්වා. මොනවාද මේ අපගේ 14 වෙනි අධ්‍යයනය. යෝෂුවා පොතේ 14 වෙනි අධ්‍යයනය යෝෂුවා 10 15 සිට 27 දක්වා මාතෘකාව අග දක්වා සටනෙහි යෙදීම. අග දක්වාම සටනෙහි යෙදීම. පස්සේ අධ්‍යයනය අපි දුටුවා දිව්‍යන් වහන්සේ කැමැත්ත අනුව ඔහුට විරුද්ධව ආවා වූ සතුරා නැත්නම් මේ අමෝරි රජවරුන් ඉදිරියේ යුද්ධයේදී තමයි යෝෂුවාට ඉතා පැහැදිලිව සාහිතික වශයෙන්ම තේරුම් ගියේ දිව්‍යන් වහන්සේ කැමැත්ත තුල තමයි මම ඉන්නේ. දිව්‍යන් වහන්සේ ඕන කරන්නේ මේ දෙයයි. දිව්‍යන් වහන්සේ මේ දේ මා කරන අතර උන්වහන්සේ මා පිටිපස්සේ ඉන්නවා මා සමග ඉන්නවා. උන්වහන්සේ අපිට සටන් කරනවා කියන උදේ ඔහුගේ හදවතට ඉතා පැහැදිලිව තේරුම් ගෙවිට ඔහුගේ ඇදහිල්ල බලවත් වෙනවා. ඔහු හිතන්න පටන් ගත්තා අනේ ස්වාමීනි මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ මමත් මගේ උත්සාහය දෙනවා. ස්වාමීනි ඒ නිසා මේ පටන් ගත්තා වූ යුද්ධය අමාරු කිරීම දෙසා සම්පූර්ණ ජයග්‍රහණය ලැබීම සදේ ඥානෙනි ඉර සඳ නවත්තන්න මේ සියලු සතුරන් විනාශ කර දැමීම ඔවංශ කැමැත්ත අනුව කියලා. ඔහු ඒ ආශාව කරන අතර ඉල්ලීම කරන දෙවි සමිතුන් පිළිතුරු දෙනවා ඉර සහ සඳ ආකාශයේ මැද නවතිනවා. දවසක් පමණ අපි කියනවා යෝෂුවා 10 සිට 14 දක්වා. ප්‍රේම සමුදය කවුරුද? දෙවියන් වහන්සේ පැවරු කාර්ය සම්පූර්ණ කිරීම උදෙසා මේ යෝෂුවා ගත්තා වූ තීරණය සහ දෙවියන් වහන්සේ ක්‍රියා කළ අන්දම දේශ අපි බල ගියා පසුගිය බැලුව අතර අද දවසේ කරන්න යන්නේ ජයග්‍රාහක කිතුරු ජීවිතයක් තුල තිබිය යුතු තවත් කරුණු වල බලන්න යනවා. අද වශයෙන් දේවදරුවා බොහෝ විට මගේ අධ්‍යක්ෂින් වල තිබෙන්නේ බොහෝ විට මා විශ්වාස කරන ඔබගේ ඔබ වටපිටාව කිතුරු සභාව දිස බැලුවොත් ඔබ දකි බොහෝ වෙලාවට ඊ타මත්ම උද්‍යෝගයේ ඊ타මත්ම සාර්ථකව දේව සේවයේ ආරම්භ කළා වූ ප්‍රබල නායකයෝ දිව්‍යන් වහන්සේ පාවිච්චි කළා වූ දේව දාසයෝ අවසානයේ පෙර බොහෝ වෙලාවට අතරමඟදී දුර්වල වෙනවා වැටි යනවා උන්වහන්සේ කැමති නැහැ. අප විතර මේක දකින්න සම්භාව තුල ඒක වශයෙන්ම ඉතා කලාතුරකින් තමයි අපි දකින්නේ. ඉතා කලාතුරකින් වැරදි. හැබැයි බොහෝ විට අපි දකින්නේ ඉතාමත්ම විශ්වාසවන්තව ක්‍රියා කළා වූ දේවදාසයෝ බව අවසානයේදී ඒ සත්න කරගෙන යෑමට අපෝසත් වීම අපි දකිනවා. එම නිසා මේ සහෝදරි මා මුලින්ම මේ අපගේ මාතෘකාව මොකද? අග දක්වා සටනේ යෙදීම කිතුණු ඔබ සහ මා අප ඉන්නේ යක්ෂයා සමග යුද්ධයක සටනක මේ සටනේ ජය ගැනීමට නම් අග දක්වා කරන යැමීම පළවෙනි දේ අපිට කියන්නේ යක්ෂයාට කිසිම ඉඩක් දෙන්න එපා. යක්ෂයාට ඔබගේ ජීවිතේ කිසිම ඉඩක් දෙන්න එපා. සුතාකනාසගේ බලයෙන් සම්පූර්ණයෙන්ම යක්ෂයාව පරාජය කිරීමට අවශ්‍ය ගුණාංග මේ ශාලා ගුණාංග විසින් අපි අද බලන්න යනවා. දේවදරුවා මේ තේරුම් ගන්න. කල්වරි කුරුසයේදී අපේ ස්වාමී වහන්සේ යක්ෂයාගේ පොඩි කළා අපි මේක දන්නවා. අපි නැවත අපි මේක දන්නවා. උන්වහන්සේ යක්ෂයාගේ බලය බින්ද නිසා උන්වහන්සේගේ දරුවන් අන ඔබට සහ මට මේ ජීවිතයේ අප මුණ දෙන අවස්ථාව කෙතරම් උග්‍ර වුණා, කෙතරම් දරුණු වුණා, කෙතරම් අමාරු වුණා, අසීරු වුණා. ක්‍රිස්තුස් වහන්සේ තුල යක්ෂයාගේ බලය බින්දා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ සෑම අවස්ථාවකම ජය ලැබීමේ අවස්ථාවට තමයි හැකියාව අපට ලබා දී තිබෙනවා. පිරිමි සහෝදරයෝ නිසා ආයත් කියනවා මේ කිතුණු ගාවනේ සටනේදී අග දක්වාම මේ සටනේ යෙදෙමින් ඔබට විරුද්ධව ක්‍රියා කරන්නා වූ යක්ෂයාව සම්පූර්ණයෙන්ම පරාජය කරන්න.
හොඳයි. ඒ හැඳින්වීම අනුව අපි යමු ඉදිරියට. අපි කරන්නේ මම කිව්ව ආකාරයට යෝෂුවා 10:16 සිට 20 දක්වා. අපි දැක්කා මොකක්ද දැක්කේ? යෝෂුවාගේ ඉල්ලීම අනුව දෙවියන් වහන්සේ ඉර සහ සඳ ආකාශයේ නතර වෙනවා. ඒ වගේම මේ අමෝරිව රජවරු 5 දෙනා යෙරුසලේමේ රජු, හෙබ්‍රෝනි රජු, යර්මුත්ති, ලාකිෂි සහ එග්ලොන් කියන්නේ මේ රටවල නුවරවල රජවරු 5 දෙනාම පරාජය වෙනවා. පරාජය වෙලා ඔවුන් පැන ගොස් ඔවුන් සැඟවෙනවා. කොහොමද ඔවුන් සැඟවෙන්නේ? ඔවුන් ගොස් මක්කෙදා කියන ස්ථානයේ ගල් ගුහාවක සැඟවෙනවා. ගල් ගුහාවක සැඟවෙනවා. යතරම අපි දකිනවා අපිට ඉගෙන ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මේ මක්කෙදා කියන මේ ගල් ගුහාවල් ඉතාමත්ම දිග විශාල වූ ඒ වගේම සැඟවීමේ ස්ථානයන් බොහොම තිබුණා ගල් ගුහාවට වඩා. මේ රජවරු 5 දෙනා අමෝරියන්ගේ රජවරු 5 දෙනාම ගිහිල්ලා මේ ගල් ගුහාවේ වල සැඟවුම් අතර ඉක්මනට මේ ආරංචි වෙනවා. ශෙලක ඇවිල්ලා යෝෂුවට කියනවා මෙන්න මේ රජවරු මේ ගල් ගුහාවේ ඇවිල්ලා ඉන්නවා කියලා. අපිට හිතන්න පුළුවන් මෙවැනි විශාල සැඟවීමේ ස්ථානයන් බොහොම තිබුණා වූ ගල් ගුහාවක ඇතුළට ගිහිල්ලා හැංගුණා වූ රජවරුන් එළියට ගන්න එක එච්චරම පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා යෝෂුවා ශෙලකව ක්‍රියා කරනවා. ඔහු කියනවා කරදර වෙන්නේ නැහැ කියන්නේ. ගිහිල්ලා ඉක්මනට ඒ ගුහාවේ කටේ විශාල ගල් පෙරලන්න. එවුන්ට පැනලා යන්න බැරි වෙන්නේ ගල් පෙරලන්න. ඊට පස්සේ ඒ ගුහාවේ ගල් දොරකොඩ ඉස්සරහා ඔබ ආරක්ෂක වටයන් කිපිද යොදවලා අනිත් හැම දෙනාම ගොස් සතුරාව පළවාගෙන ගොස් ඔව්ව විනාශ කරන්නට ඒ විනාශ කිරීමේ කාර්යය දෙන්න කියලා. මම ඔබට කියවන යෝෂුවා 10:18 යෝෂුවාද නුඹලා ගුහාවේ කටට ලොකු ගල් පෙරලා තබා ඔවුන් මුර කරන්ට මිනිසුන් පිටුවා බලලා ඒ නුඹලා මනාහි නැවතී නොසිටිල්ලා නුඹලාගේ සතුරන් පස්සේ එළවාගෙන ගොස් ඔවුන්ගෙන් පස්සෙන් සිටින්නන්ට පහර දීපල්ලා තමුන්ගේ නුවරවලට ඇතුල් වෙන්න ඉඩ නොදෙන්නා. නැත්නම් යෝෂුවා කියනවා මේ එක්කෙනෙකුට ගියලා යන්න දෙන්න එපා. මේ පැනලා යන මේ දුවගෙන ඉන්නා වූ පලායමින් සිටිනා වූ ඔවුන් පස්සෙන් එළවගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව විනාශ කරන්න. ඊළඟට ඔහු කියනවා මක්නිසාද නුඹලාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ ඔවුන් නුඹලාගේ අතට දී තිබේ. මේකයි දේවදරුවා මේ පුදුමදේ. බොහෝ විට කිතුණු අපිට විරුද්ධව නොඑක ආකාර මෙවැනි ප්‍රබල හමුදාවක් පහ අපිට විරුද්ධව අතුරු 5 දෙනෙක් එකපාරට නොඑක ආකාර අන්දමින් විවේචනය කරනවා, ප්‍රශ්න දානවා, බාධා කරනවා. දේවදරුවා දෙවියන් වහන්සේ අපි උන්වහන්සේ කෙරේ විශ්වාසය තබන කෙලින් සිටන විට උන්වහන්සේ ඉදිරිය කියනවා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන් නුඹලාගේ අතට දී තිබේ. දේවදරුවා දෙවියන් වහන්සේ කීකරුවාන යක්ෂයයි ප්‍රහාර කෙතරම් ප්‍රබලවම යක්ෂයාට විරුද්ධ සිටින්න දෙවියන් වහන්සේ ඔබගේ සතුරාංග ඔබ ඉදිරියේ පළවා හරිනු ඇති. ඔබ ඉදිරියේ ඔවුන් පරාජය වෙනවා ඇති. ඔබ ප්‍රමිතවල සහෝදරි මම කැමති මේ වෙලාවේ තව එක දෙයක් ඔබට පෙන්නන්න. මේ අයුර අපිට හිතන්න පුළුවන් ඇයි යෝෂුවා මේ වගේ මොන් පස්සේ එළවමින් ඕන් මැරීමට ක්‍රියා කළේ කියලා. මම කැමති ඔබට ද්විතීය කතාවේ 20:16 දක්වා කියවන්න. දෙවියන්වහන්සේ යෝෂුවට දුන්නා වූ යෝෂුවට නෙමෙයි දෙවියන් වහන්සේ දැන් මොස්ස් ගලා කතරේ තියා උන්තුනා ඒත් නුඹේ දේවී ස්වාමීන් වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නා වූ මේ සෙනගගේ නුවරවල හුස්ම ඇති කිසි වෙක්වත් ඉතුරු නොකරන්න. හුස්ම තියෙන එක මිනිසෙක්වත් ඉතුරු කරන්න එපා. කිසිවෙක්වත් හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න. මම කියවන්නේ ද්විතීය කතාවේ 20:16 පදේ තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට
ඕන් නුඹලාට නූගන්වන පිණිස අපි වෙන තැනක කියනවා මොන් කිච්චනම් පිළිකුල් හිතන්න බැරි තරම් දූෂිත දේවල් කළාද කියලා. මේ කියනවා ඒ ඕන්ගේ දෙවිවරුන් සඳහා ඒ දේශය නමස්කාර කරා වූ ඒ දෙවිවරුන් නැත්නම් යක්ෂයන් උදෙසා ඕන් මහා පිළිකුල් දේවල් කළා. ඒවා නුඹලාට ඕන් නූගන්වන පිණිසද එසේ නුඹලාගේ දිව්‍ය ස්වාමීන් වහන්සේට විරුද්ධව නුඹලා පව් නොකරන පිණිසද දෙවනාදී කියනවා ඒ මිනිස්සුන්ගේ ඒ ඊටමද පිළිකුල් දේ නුඹලා ඉගෙන ගන්න නැතිව පිණිසද නුඹලා දෙවනාදී විරුද්ධව පව් නොකිරීම පිණිසද ඒ මිනිස්යන් සහ මුලින්ම විනාශ කරන්න කියලා. මේ සහෝදරී මේ දෙවියන් දුන්නා නියෝගයට සම්පූර්ණයෙන් කීකරු වීමට යෝෂුවා උත්සාහ කරමින් ක්‍රියා කරන අතර අද මම ඔබට වඩන පළවෙනි දේ තමයි ජීවිතයට මේ යෝෂුවා ගතව ක්‍රියාමාර්ගය නැත්නම් යෝෂුවා ඒ දෙවියන් වහන්සේ කීවා උදේ අකුරටම පිළිපදිමින් ඒ සියලු සතුරන් විනාශ කිරීමට ක්‍රියා කිරීමේ යෙදුන අතර අපිට දෙවියන් වහන්සේ කියන්නේ මොකද මේ සම්බන්ධය? පළවෙනි දේ තමයි උන්වහන්සේ හදවතේ දීව උදේ තමයි දෙවියන් වහන්සේ ඔබ සැමට අසීමිත ප්‍රේමකින් ප්‍රේම කරනවා. ඒ නිසා උන්වහන්සේ කැමති නෑ ඔබගේ ජීවිතයට මේ සතුරා පිළිකුල් දේ දෙවියන් වහන්සේ විරුද්ධව දේ එකතු කරනවාට. දෙවියන් වහන්සේ කැමැත්ත අපි හැමදාම උන්වහන්සේට කීකරු වීමයි. දේවදරුවෝ මේක තේරුම් උන්වහන්සේ ඔබට සහ මට අපිට හිතන්න බැරි ප්‍රේමකින් ප්‍රේම කරන අතර උන්වහන්සේ අප තුල තියෙන පාපයට ද්වේෂ කරනවා. උන්වහන්සේ ඔබට සහ මට ප්‍රේම කරනවා. උන්වහන්සේ අපගේ පාපයට ද්වේෂ කරනවා. මොකද උන්වහන්සේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් වන අපිද පාපයට ද්වේෂ කිරීමයි. ඒක හොඳට මතක තබා ගන්න. උන්වහන්සේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් වන්නා වූ අපි සැමද පාපයට එලෙසම ද්වේෂ කිරීමයි. නිසා ප්‍රේමී සහෝදරී අපි දන්නවා අපි හැමෝම අන් අයගේ පාප හඳුනා ගන්න හරිය දක්ෂයයි. අපි ඒවා විවේචනය කිරීමට ඒවා විනිශ්චය කිරීමට අති දක්ෂයි. නමුත් දෙවියන් වහන්සේ අපු හැඳවන්නේ අන් අයගේ පාප සොයන්න නෙමෙයි ප්‍රථමයෙන්ම අපගේ ජීවිතයට තව පාප හඳුනාගෙන ඒවාට ද්වේෂ කරමින් ඒවායින් මිදීමයි. ප්‍රවිසවරයක් හොඳ දන්නවා පදයක් අපිට කියවන පද කීපයක්. සුදු වතුගේ සුභාරංචි උන්වහන්සේ කියන අවදී අනුමිනිස් කිරීම ගැන. අනුමිනිස් කිරීම මතයෝ 7. නුඹලා විනිශ්චය නොකරන පිළිස විනිශ්චය නොකරලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විච් කරන්නවද? ඒයින්ම නුඹලා විනිශ්චය ලබන්න ඕනේ. යම්මිමකින් නුඹලා මැනදෙන්නේවද? ඒයින්ම නුඹලාට මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවේ තුමින් පදය මතයෝ 7:3 නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නේද? ප්‍රේමී සහෝදරී අදින් පදේ කියනවා නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහ කරන්ට අවසර දෙන්නයි ඔබට ඔබ කොහොමද කියන්නේ? කිසි කියන්නේ දේවදරුවා අය නිසා අද දවසේ ඔබට මම කියනවා දේවදරුවෙනි අපි දෙවියන් වහන්සේගේ මේ වචනය අනුව දෙවියන් වහන්සේ මේ කැමැත්ත අනුව ක්‍රියා කරමු. උන්වහන්සේ මාතෘ දිවෙනවා පාපයට ද්වේෂ කරනවා කියලා. මම මට කියන්නේ නිමාල් ඔබගේ ජීවිතය විනිශ්චය කරන්න, තක්සේරු කරන්න, විමසලා බලන්න. ඉතින් ආමිත් කියනවා ලස්සන. ස්වාමීන් වහන්සේ විමසලා බලන්න. දේවදරුවෙනි මම යෝජනා කරනවා හැමදාම දිනපතාම ඔබ නින්දට යන්න පෙර එසේම වෙන්න ඕනේ. ඔබ කැමති, ඔබට යෝග්‍ය, ඔබට පහසු, ඔබට සිල්ස් වෙලා පුදා ගන්න. නමුත් හැමදාම ඔබගේ එදිනෙදා ජීවිතයේ ඒ දවසේ ඔබ ක්‍රියාව දේවල් උන්වහන්සේගේ අභිමුඛයේ සිට විමසලා බලන්න. දෙවි ස්වාමිනී මම ඔබ වහන්සේට විරුද්ධව පව කළාද? දෙවි ස්වාමිනී මගේ ඇහි රුඩු තිබෙනවද?
පරාල වෙන්න පුළුවන් රොඩු තිබෙනවද? මගේ ජීවිතේ කිලුට වෙලා තිබෙනවද? ස්වාමීන් මගේ ජීවිතේ පාපයෙන් අපවිත්‍රලා තිබෙනවද කියලා ඔබ හැමදාම දේව දරුවා ඔබගේ ජීවිතේ විමසලා බලන්න. ඔබගේ ජීවිතේ විමසලා බලන්න හැමදාම. මොකද ඔබ තුල තිබෙනා ඔබට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබ තුල තාව සැඟවී තිබෙනා කාටද ද්වේෂ කරන දෙවියන් වහන්සේ. ඒ අතර මම තව දෙයක් මතක කරන්න ඕනේ. බොහෝ වෙලාවට අපි අපගේ ජීවිත විනිශ්චය කරන අතර අපි විනිශ්චය කරන්නේ අපි අන්‍ය සමග සසඳලා බලලා තමයි විනිශ්චය කරන්නේ. අනෑ මෙහෙම කළා ඒකින්ද මමත් කළාට කමන්නේ හැමෝම මෙහෙම කරනවා. දේවකතුමත් මෙහෙම කිව්වා. සභාපාලකතුමා මෙහෙම කිව්වා. ඔවුත් මෙහෙම දේවල් කරනවා. මේ සේවය කරනවා ආයෙත් මෙහෙම කරනවා. නෑ දේවදරුවෝ. අපි හැමදාම අපි විනිශ්චය කරන්න ඕන වෙන අතර අපි විනිශ්චය කළ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ උන්වහන්සේගේ ඒ කැමැත්ත උන්වහන්සේගේ නියෝග සමග ඒ විදිහේ තමයි අප විමසලා බලන්න ඕනේ. ඊටමත් අනර්ග උපමාව මේ උදෙසා යාකෝබ්තුමාගේ පොතේ යාකෝබගේ 23 දකිනවා. ඒ කියනවා මේ වචනේ කැඩපතක් ලෙස පාවිච්චි කරන්න. ඔබගේ ජීවිත විමසන්න නැත්නම් ඔබගේ මූණ තත්ත්වයේ විමසන්න නැත්නම් ඔබ දිහා බලන්න ඔබ මොනවද කියලා කණ්ණාඩියක් ළඟට යනවා කැඩපතක් ළඟට යනවා. ඔබගේ ජීවිත ආත්මික තත්ත්වය විමසලා බලන්න. ඔබගේ හදවත සෝචිත කරලා බලන්න. දෙවියන් වහන්සේ කියනවා කැඩපතෙන් ඔබ විමසලා බලලා උන්වහන්සේ එපා කරන්නා වූ ප්‍රතික්ෂේප කරන්නා ඒ පෞෂ්‍යම දෙයක්ම හැමදාම අතාරින්න. හැමදාම පවිත්‍ර වෙන්න. හැමදාම උන්වහන්සේ තව ලං වෙන්න දේව දරුවෝ. ඒ පළවෙනි දේ තමයි. එයාගේ නම කැමැත්ත. දෙවෙනි දේ තමයි ඔබ හිතන්න රජවරු 5 දෙනෙක් එනවා. එක රෝෂ්වාරජේ නෙමෙයි නායකයා. එක්කෙනෙකුට විරුද්ධ. නැත්නම් හමුදා පහක් නෙමෙයි හමුදාට විරුද්ධ. හමුදා මේවා සායිකක් නෙමෙයි. හමුදා දෙකක් තිබුණා. මොකද බිබිලෝනි හමුදාව හිටියා. ඔවුන්ගේ සාධාරණ නොවනකොට උන් හිටියා. එතකොට මේ රජවරු 5 දෙනාම බය පලායන උදේ ඔවුන් පොට්ටු වෙනවා. මීට වඩා විශේෂ දෙයක් අපි දකින්නේ දේ වචනේ බොහෝ වෙලාවට. මොකද එදා බොහෝ වෙලාවට මේ හමුදාවන් වල උන් තිබුණා මේ රාජ්‍යයන් තිබුණා. පොඩි රාජ්‍යයන් වත් විශාල කෝටි ගණන් රාජ්‍යයන්. මේ රාජ්‍යයේ බොහෝ වෙලාවට රජතුමා හමුදාපතියව හිටියා. හමුදාවේ ඔහු තමයි නායකත්වය දුන්නේ. එතකොට මෙතන වෙලා ඉන්නේ හමුදා පහක හමුදා නායකයන් පොට්ටු වෙලා අහු වෙලා ඔවුන්ගේ විනාශය ඉදිරියේ ඉන්නවා. ඔබ හිතන්න මේක සැලවුණාම ඊට වඩා දෙයක් නැහැ. හතරක් වැරදිලා ඉවරයි. ඒ දරුවා මේ ආරාජ්‍ය සැලවුණාම බොහෝ වෙලාවට බොහෝ අය කරන්නේ බොහෝ වෙලාවට අපි කරන්නේ අනේ මෙච්චර විශ්ව දෙයක් ලැබුණා කියලා අපි දැන් උත්සාහ ශ්‍රීයෙන් අපි ප්‍රීති වෙන්න සතුටු වෙන්න ක්‍රියා කරනවා. පිළිවෙලවල සහෝදරි. නැත්නම් ඒ නිසා මේ ලොකු ජයග්‍රහණය ඒ සෙසු අය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. දැන් අපි දිරලා ඉවරයි වැඩක් නැහැ. ඒගොල්ලෝ දුවලා බේරුන්නේ නෑ දේවදරුවා. දෙවියන් වහන්සේ කැමැත්ත ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත හැම සතුරෙක්ම විනාශ කර දැමීමයි. අපගේ ජීවිතේට පාපය ඇතුළත් කරන්නා වූ ඒ පාපයට හේතු වන්නා වූ පාපයට අපි ඇද ගන්නා වූ සෑම දෙයක්ම අපගේ ජීවිතයෙන් නැතිව යන එක දෙවියන් වහන්සේ කැමැත්තයි. අද දක්වාම අප ජයග්‍රහණය කරන්න නම් අද දක්වාම සටනේ ඉදීමට නම් අපි අනිවාර්යයෙන්ම සෑම අපි සුළු පාප කියලා හිතන්නා වූ දේවල් පවා අතරින් විශාල පාප. එන විශාල රජවරු පස්සේ නැහැ. ඒකින්ද අපි දැන් හරි ඉස්සරම හොඳටම බිව්වා. ඉස්සරම සල්ලාලකම් කරා. මම ඔක්කොම ඇතැල්ලෙන් දේවයන් වහන්සේ මාව යේසුස් වහන්සේ මාව වෙනස් කළා. නමුත් තාම මම පොඩි කියනවා. තාම මම නෑ දේව දරුවන්ව වෙන්න බෑ. දෙවියන් වහන්සේ කැමැත්ත ඒක නෙමෙයි. ඒත් වශයෙන්ම සලමුගේ ගීත කාව්‍යයේ 2:15 පදයක් තිබෙනවා. ඒ පදය මේ ආකාරයට විග්‍රහ කරනවා මම අසා තිබෙනවා.
ඉතින් කියනවා මිදිවැල් නරක කරන හිවලුන් එනම් කුඩා හිවලුන් අල්ලා දානවා. අල්ලා. එතන මේ සංග ගීතය කියන්නේ මේ අපි දන්නවා ඊශ්‍රායල් දේශයේ කානාන් දේශයේ මිදි තාමත්ම සරුවට වැවෙනවා. ඒ මිදිවැල් විනාශ වෙන්නේ මේ ලොකු හිවලුන් නෙමෙයි. පුංචි හිවල් කටාව ඇවිල්ලා මේවල මේ පොතු කනවා නැත්නම් හපනවා. මේ වැලම විනාශ වෙලා යනවා. ඔබගේ ජීවිතේ මේ කුඩා හිවලුන් තමයි අපි කියන කමන්නේ කුඩා හිවලුන්ට යන්නේ. ඒගොල්ලෝ තමයි ඒ විදිහට විනාශ වෙන නිසා දේවදරුව සුළු පාපවලට දෙන්න එපා. උන්වහන්සේ කැමැත්ත සෑම පාපයක්ම අපාතෑරීමයි. පිටුතරේ සාවුද මේ අයුරින් පෞ රහිත ජීවිතයක් ගත කිරීමට අපිට බැහැ. සම්පූර්ණ පෞ රහිත ජීවිතයක් ගත කරන්න. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත වෙන්නේ එවැනි ජීවිතයක් ගත කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කිරීමයි. උන්වහන්සේ කැමැත්ත වන්නේ අපි යේසුස් වහන්සේගේ අනිපාරේ යෑමට කැපවීමයි. උන්වහන්සේගේ කැමැත්ත වෙන්නේ සෑම පාපයකින් ජය ගැනීමට අප නිරන්තරයෙන් උත්සාහ කිරීමයි. උන්වහන්සේ කැමැත්ත වන්නේ කිසිසේත් අපි දැන පාපයේ නොයෙදීමයි. පළවෙනි පේතුරුස් 2:22 මක්නිසාද යේසුස් වහන්සේ නුඹලා නිසා වදවිද නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් වෙතියි. යන්න උන්වහන්සේ අඩිපාරේ. දේවදරුවා අපි මේව තීරණය කරන විට අපි මේව තීරණය කරවහම මම උන්වහන්සේ අඩිපාරේ යනවා. මම පාපයට ද්වේෂ කරනවා. මම සුළු පාප අතරන දිවහාන හැටේම යක්ෂයා තාපට අපි ඉදිරිය කියනවා මොන බුරු කතාවක්ද උඹට කාදාන්නේ. යක්ෂයා කියනවා උඹට බෑ කොහොමද කරන්න. අනිත් පැත්තේ දිව්‍යන් වහන්සේ කියනවා පිළිපෙකේ ආය නුඹලා තුල මම යහපත් දෙයක් ආරම්භ කර තිබෙන්නේ. ඔබ දැන් දෙවනෝගේ දරුවෙක් වෙලා තිබෙන්නේ. ඔබ දැන් අවුරුදු 11 තියෙන්නේ. පරණේ පහව කියලා තිබෙන්නේ. අලුත් දෙයක් ඉබ්බ ඉස්සරහා තිබෙනවා. මම ඒ දේ සම්පූර්ණ කරනවා කියලා පිළිපෙකේ අය කියනවා. දෙවදරුවෝ ඔබ විශ්වාස කරන්න කාටද? යක්ෂයා ඔබට කණ්ඩ දුන්නා. වැඩක් නෑ ඔබට මේ ජීවත් වෙන්න බෑ. දෙවියන්වහන්සේ කියනවා මම ආරම්භ කළ දේ සම්පූර්ණ කරනවා. දෙවදරුවෝ එක්කම අපි දන්නවා රෝම 8:29 අපි කියනවා මක්නිසා දුන්වහන්සේ పూర్වයෙන් ඇඳලගත්ත මුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුදුලවන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් අපව නියම කළා කියලා. දෙවියන්වහන්සේ කැමැත්තේ ඒකයි. අපි හැමෝම යේසුස් වහන්සේ වගේ වෙන්න. අපි හැමෝම යේසුස් වහන්සේ වගේ වෙන්න. ඒ වගේම පිළිපෙකේ අය කියනවා ඒ දේ උන්වහන්සේ ආරම්භ කර තිබෙනවා. උන්වහන්සේ අවසානයේ දක්වා අපි කරගෙන යනවා. අපි උන්වහන්සේගේ හඬට අසන උන්වහන්සේ වචනේ විශ්වාස කරමු. අපි උන්වහන්සේගේ අඩිපාරේ යෑම කද කැපවෙමු. යක්ෂයාට පරාජය නොවි සිටීමට ජීවත් වීමට අපි අධිෂ්ඨාන කරගන්නවා. ඔව්. ඒ පළවෙනි දේ තමයි. දෙවෙනි දේ තමයි මේ කොටස අපි දකින්නේ මේ දෙවියන් වහන්සේ දුන්නා වූ ජය. මේ ජයුන දෙවියන් වහන්සේ. මේ ජයුන දෙවියන් වහන්සේ. තාවු කිරීම, ස්ථිර කිරීම. අපි දකිනවා යෝෂුවා 10:20. මේ සඳහන් වෙනවා. 10:20 යෝෂුවා සහ ඊශ්‍රායල් පුත්‍රයන් ඔවුන් විනාශ වන තෙක් ඉතාමත් මෙරීමකින් ඔවුන් මරා නියම කළා. විශාලතයක් ඔක්කොමලා මරණ විනාශ කරනවා. නමුත් දේවදරුවා අපි ඊට ඉස්සෙල්ලා පදේ කියමු. මම ඉස්සර කියපු පදේ අවසානයේ පොල් මක්නිසාද නුඹලාගේ දේව ස්වාමීන් වහන්සේ ඕන් නුඹලා අතර දී තිබේ. ඊශ්‍රායල් පුත්‍රයන් විනාශ කළා. මහා දැම්මා. ඇයි මහා දැම්මුද? කොහොමද මහා දෙන්නේ? කොහොමද ඉඳ ගන්න හැදුනේ? දෙවියන් වහන්සේ ඔවුන්ගේ අතට උණ පාවා දීලා තිබුණා. එම්ස දේවදරුවා මේ සත්‍යයේ දෙන අතර අපේ කොටස අපිට තිබෙනවා බරපතල දෙයක් කරන්න. නමුත් හැමතිස්සෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම දිව්‍යන් වහන්සේ මත තමයි. එවිට උන්වහන්සේ උණු පාවා දෙනවා. ඒතර ඔබේ කොටස කරන් ඔබ විනාශ කරලා දානවා. ඔබගේ ශක්තිය නෙමෙයි උන්වහන්සේගේ ශක්තිය. දැන් මම කැමති
මේ දෙක ගැන කාරණා කීපයක් ඔබට සබන්න. පළවෙනි තමයි යෙසායා 53:6 කියනවා අපි කියනවා මිනිසයා බැටළුවක් වගේ වුණා. මිනිස්සු අපි අපේ මාර්ගවල යනවා. ඒක තමයි අපව ඇදී යන්නේ මේ පැත්තටයි. උන්වහන්සේ ඈත් වෙලා අපගේ මාර්ගය යන්න. ඒ නිසා බොහෝ වෙලාවට අපි අක්ෂර පරාජය වෙනවා. අපි මාර්ගයේ අක්ෂර පරාජය වෙනවා. නමුත් දෙවියන් වහන්සේව කැඳවන්නේ උන්වහන්සේ යහපත් බැටළු වෙන්නේ. උන්වහන්සේගේ හඬට කීකරුව. උන්වහන්සේගේ අඩිපාරේ උන්වහන්සේ පසුපස යන්නයි. අපි එසේ යන අතර උන්වහන්සේ ආරක්ෂාව ප්‍රතිබෙනවා. යක්ෂයාට අපි පරාජය කරන්නේ. කොච්චරද කියලා කිව්වොත් ගීතාවලිය 23:5 ඒ ගීතකාරගෙන මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළිල කරනසේක. සතුරා ඉන්නවා වටේම අපිට පරාහාර එල්ල කරන බලාගෙන පරාජය කරන බලාගෙන නම් ස්වාමීන් වහන්සේ හතුරු මැද්දේ අපිට කෑම මේසයක් පිළිල කරනවා කියලා වචනේ කියනවා. ඒ වගේම විතර ඉතාමත්ම පුදුමාකාර පදයක් තමයි කියන විශේෂ පදේ. මුළු සෙනග මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරියා. දැන් ඔක්කොම දැන් විනාශ කරලා එනවා යෝෂුවා ළඟට. ඊශ්‍රායල් පුත්‍රයන්ගේ කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය. මොකද මේ කියන්නේ? මෙතන කියන්නේ මේ අමෝරිවරුන්ගේ සටනෙන් පස්සේ මේ අමෝරිවරුන් ඒ රජුන් පස් දෙනාගේ අති සම්පූර්ණ පරාජයෙන් පස්සේ ඒ ප්‍රදේශයේ කවුරුත් ඔවුන්ට විරුද්ධව කතා කරන්න පවා උන් බය වෙනවා. කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය. පින්සවල සමුදේ ඔබ සමමද අපගේ එඬේරාන්නා වූ අපව ආරක්ෂා කරන්නා වූ අපව පෝෂණය කරන්නා වූ අපේ සියල්ල සපයන්නා වූ අපගේ එඬේරා පසුපස ඒ හඬට කීකරුව උන්වහන්සේගේ අනිපාරේ යද්දී මොකද සිදු වෙන්නේ? වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අපිට විරුද්ධව කතා කරන්න පවා මිනිස්සු බය වෙනවා. ඇයි යන්නේ? මම ලක්ෂ්මී විල් කියන්නේ. මම ඉතින් මොම බොහෝ දෙනෙක් ඉතාමත්ම ප්‍රිය කරන්නා වූ මේක අතීතයේදී බොහෝ මම හිතන්නේ බොහෝ අය ගායනකට ආශා කළා වූ ගීතිකාවක් තමයි දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා. දෙවියන්ගේ බලවත් ක්‍රියා. මේ ගීතිකාව හරි ලස්සනට ගායනා කරලා දේව දරුවා අපු වහන්සේගේ බලවත් ක්‍රියාවකට ගායනා කරන අතර මා ඔබට කියනවා ඔබ මේ සමිඳුන් ඒ ඉන්දියා පස්සේ යන අතර ඔබගේ ජීවිතේ බලවත් ක්‍රියා ප්‍රකාශ වෙනවා. ඔබගේ ජීවිතවල සාක්ෂිය අන්මනුෂ්‍යයන්ගේ දිව බල වහන්න යනවා. ආයතනය. ඔබගේ ජීවිතයේ බලවත් ක්‍රියා ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙනවා. ඔබගේ ජීවිතවල සාක්ෂිය නිසා අනිත් මිනිස්යන් ඔබගේ හතුරන් ඔබට විරුද්ධව ක්‍රියා කරන්න ඔවුන් නිහඬතාවයටපත් වෙනවා. එම නිසා ඔබගේ හතුරන් ඔබට විරුද්ධව කතා කිරීමට ඔබට නොයෙක් ආකාර චෝදනා ඉදිරිපත් කිරීමට ඉන්නා වූ සතුරන්ට පවා හැකිවෙන එක දෙයයි අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්න නිසා ඔවුන්ට කියන්න දෙයක්වත් නැහැ. දේවදරුවෝ දෙවියන් වහන්සේ කැමැති වෙන්නේ අපගේ ජීවිතේ ආදර්ශයෙන් සාක්ෂියෙන් අප සෑම මිනිස්යන් ඉදිරියේ බැබලීමයි. දෙවියන් වහන්සේගේ නාමය අපගේ ජීවිත තුළින් ගෞරවයට සහ මහිමයටපත් වීමයි. නිසා ඔබේ ප්‍රශ්නයක් අහන්න කැමති මේ වෙලාවේ. ඔබගේ සභාව ගැන මම කතා කරන්නේ. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ස්ථානයේ ඔබ රැකියාව කරන්න ආවි ප්‍රදේශයේ ඒ ස්ථානයේ ඔබගේ මිතුරන් සමග ඔබ ඉන්න ස්ථානවල ඔබගේ ජීවිතය මනුෂ්‍ය දකිනවා.
ඔබගේ ජීවිත ආලෝකය මනුෂ්‍ය දකිනවා. ඔබගේ ජීවිතේ තාව ඒ ලුණු වල රසය මනුෂ්‍යයන්ට දැනෙනවා දකිනවා. හොඳයි. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව දැන් මේ වගේ මක්කේ කඳුරට විශේෂ පදයක් කියුවා. ඊළඟට එවිට යෝෂුව කතා කොට ගුහාවේ කට ඇර ඒ රජුන් පස් දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙලා කීය. දැන් රජවරු හිටියේ මේ ගුහාවේ සැඟවිලා, හිර වෙලා, කොටු වෙලා, අහු වෙලා නියෝගයක් දෙනවා. දැන් මේ ගල් අයින් කරන්න, ගුහාවේ දොර අරින්න, මේ ප්‍රයිලියට ගෙන මා ළඟට ගෙනාපුවාම ඔහු මොකද කරන්නේ යෝෂුව මුළු ඊශ්‍රායල් සෙනඟ කැඳවනවා. මුළු ඊශ්‍රායල් සෙනඟ කැඳවලා උන්වහන්සේ යෝෂුව සියලු ඊශ්‍රායල් මනුෂ්‍යයන් කැඳවා තමා සමග ගිය යුද්ධකාරන්ගේ අධිපතීන්ට හමුදාවේ නායකයින්ට ලොක්කන්ට කතා කොට ලාංගව තවුන්ගේ පාදවුන්ගේ කුලල් මත්තේ තරුවෝ තවන්නේ කියලා. නැත්නම් මේ රජුන් පස්සේනා ඉන්නවා දැන් උඹට වැටිලා හමුදාවේ ලොක්කෝ අධිපතියෝ ඒගොල්ලන්ගේ පාදේ තබනවා. මේ අජුරෝ පස්සේනාගේ බෙල්ලේ මත ප්‍රකාශන මොකද්ද? සම්පූර්ණ බලය උඹලා පරාජය වෙලා අපේ පාදයට උඹලා ඉන්නේ. උඹට මතකද? යේසුස් වහන්සේ කල්වරි කුරුසේ උන්වහන්සේ අක්ෂරයේ පොඩි කළා. අපේ ශරීරය නම් උන්වහන්සේ අපේ හිසලා යක්ෂයා ඉන්නේ අපේ පාදයටයි. දෙවියන්ව මේක ලියන වෙලාවදී මට මෙහෙම දෙයක් ලියන්න මගේ හදවත තාම ඔබ මොකක් හිතන්න ඔබ දෙවියන්වහන්සේ ඔබට විරුද්ධව යක්ෂයා ක්‍රියා කරනවා, ඔබට විරුද්ධව නොයෙක් ආකාර හතර ක්‍රියා කරනවා, ඔබට විරුද්ධව නොයෙක් දේවල් කරන අතර ඒක අවශ්‍යක හදිසියෙම දෙවියන්වහන්සේ ඔබට දර්ශනයක් දෙනවා. ඔබට දර්ශනයක් දෙනවා. මොකද මේ දර්ශනය? ඔබ දකිනවා. ඔබගේ මේ හතුරන් ඔබට විරුද්ධව ක්‍රියා කරන හතුරන් ඔබ ඉදිරියේ දනනමාගෙන ඉන්නවා. දේවදූතයන් පස් දිනක් ඇවිල්ලා පස් දිනවා කියලා හිතමු. ඒ හතුරන් හැමදාම අරගෙන ඒගොල්ලන්ගේ බිම දාලා ඒගොල්ලන්ගේ බෙල්ලට පාදේ තබලා ඔබ දිහා බලන්න කිනා වෙන්නේ. මේ දර්ශනය පමණයි. නමුත් ඔබට එහෙම දෙයක් ඔබ ඇත්තටම මේ දර්ශනයක් ඔබ දැක්කොත් ඔබ කියන්නේ අනේ දෙවියන් වහන්සේ මට පෙන්වන්නේ. අනේ දෙවියන් මට පෙන්වන්නේ මේ සතුරන් ඔබ පරාජය කරන උන්වහන්සේ දේවදූතයා මා සමග සිටිනවා පරාජය වෙන්නේ නැහැ කියලා. ඔබගේ ඇඟිල්ල බලවත් වේ. නමුත් එදා මේ ඊශ්‍රායල් මිනිස්සු දැක්කේ දර්ශනයක් නෙමෙයි. ඔවුන්ගේ ඇස් වලින් ඔවුන් දකිනවා. ඇස් පන අපිට ඔවුන් දකිනවා. මෙන්න මගේ සතුරන්ට සිදු වෙන දේ මගේ දෙවියන් වහන්සේ මා සමග ඉන්නවා කියලා. प्रिय सहोदरी අපිට දෙවියන් වහන්සේ මේ මඟින් උගන්වන්නේ මොකද්ද? අපි දන්නවා එදා ඒ දන්වෙනේදී මනුෂ්‍ය ජනවංශ විරුද්ධව ක්‍රියා කරනවා, පාපයට වැටෙනවා, ආත්මික මරණයටපත් වෙනවා. දෙවියන් වහන්සේ මේ වෙලාවේ යක්ෂයාගේ හිස පොඩි කිරීමට ස්ත්‍රියගේ වංශය ගැලුම්කාරී කෙනෙකුට මොනවද පොරොන්දු වෙනවයි කියවන උපස්තුලේ 15 මම තා ස්ත්‍රිය අතරේද තාගේ වංශය සහ ඇගේ වංශ අතරේද සතුරුකම තවන්නේ. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේ. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේ කීසේක. දෙවියන් වහන්සේ දා ඒ දනුවේදී දුන්නා වූ පොරොන්දු වලසම අපි දන්නවා උන්වහන්සේ යේසුස් වහන්සේ වෙනවා. යේසුස් වහන්සේ කල්වරි කුරුසියේදී සාතන්ගේ බලය බිඳිනවා. අපි හැමෝම දන්නවා උන්වහන්සේ අපගේ පව් සෝදන්න කියලා. ගැලවීමේ මාර්ගය ලබා දෙන්න කියලා. නමුත් ඒ අතරම පළවෙනි යෝහාන් 3:8 යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ කී මන්ද කියලා මේ විදිහට ප්‍රකාශ කළා. මම ආයෙත් කියන පළවෙනි යෝහාන් 3:8 මේ වචන අපි දකිනවා. යේසුස් වහන්සේ මෙලොවට මොකටද ආවේ? මෞලික කරන පව් කරන දැන් නැත්තේ යක්ෂයාගෙන. මක්නිසාද යක්ෂයා පටන් ගැනීම සිට පව් කරන්නේ. ඊළඟට දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ කරු ලැබුවේ
දැන් යේසුස් වහන්සේ ප්‍රකාශ කරන ලැබුවේ. යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ මේ පිණිස. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. ये दिव्यमांसे पुत्रයා ප්‍රකාශ කරන ලැබුවේ මේ පිණිස. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. ප්‍රේමණීය සහෝදර සහෝදරි කල්වරි කුරුසේ යේසුස් වහන්සේ යක්ෂයාගේ බලය බිඳු දැමු නිසා දේවදරවණු අපට ක්‍රිස්තුස් වහන්සේ තුල හැම විටම සමහර රාත්‍රිවල විතර නෙමෙයි හැම විටම යක්ෂයාව පරාජය කිරීමට බලය උන්වහන්සේ දීලා තිබුණා. මේක තේරුම් ගන්න. ඒකයි මේක දිනවල පරිණාම මාතෘකාව අවසානය දක්වාම ජය. නැත්නම් අවසානය දක්වාම සටනේ යෙදීම බොහෝ වෙලාවට බොහෝ කිතුනම් දකින්න ඉතාමත්ම සාර්ථක කරගෙන යනවා. විශාල ප්‍රහාරයක් එනවා. අභියෝගයක් එනවා. අපි දකිනවා අපිට මේක නම් දෙන්න බෑ. අපිට නම් බෑ කියලා අපි අතාරින අවස්ථාවක් අමා දැක තිබෙනවා. ප්‍රේමී දේවදරුවෝ. ඒ නිසා මම කැමති ඔබට දෙවනි කොරින්ති 2:14 ඔබේ අවධානය යොමු කරන්න ඒවට. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයයට පමුණවන්නා වූ නැත්නම් අපව ජය පෙරහැරෙන් ගෙන යන්නා වූ සියලු තැන්වල අප ළමා උන්වහන්සේව දැන ගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආයත් කියවන දෙවනි කොටස කියනවාද? තවද ක්‍රිස්තුස් වහන්සේ තුළ නිතරම අප ජයට පමුණවන්නා වූ උන්වහන්සේ අප ජයට පමුණවන්නේ කවදද? කොවිලේද? නිතරම. පරාජයක් නැහැ. ඒ වගේ ඊළඟ කියනවා සියලු තැන්වල අප ළමා උන්වහන්සේව දැන ගැනීම නැති සුවඳ පතුරවන්නා වූ ඔබගේ ජීවිත වලින් හැම තැනදීම උන්වහන්සේව දැන ගැනීමේ සුවඳ පතුරවන මිනිස්සු උන්වහන්සේ දැනගන්න පැමිණෙනවා. අප තුළ ඇත්තා ওই ජයග්‍රහක ජීවිත නිසා. දේවදරුවෝ මේ ජය ඔබ අත්දකිනවා. ඒ වගේ රෝම 16:20 මෙහි ප්‍රකාශ කරනවා සමාදානයේ දෙවියන් වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩි කරන සේක. මේ පදේ බොහෝ වෙලා නැහැ. බොහෝ වෙලාවට මේ පදේ අපට අසන්න ලැබෙන්නේ නැහැ. රෝම 16:20 තියෙන පොරොන්දුව බලන්න, ප්‍රකාශය බලන්න. සමාදානයේ දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩි කරන සේක. ප්‍රේමීය සහෝදර සහෝදරි එදා පොරොන්දු දේශයේදී ඊශ්‍රායලවරුන්ට ඒ ඔවුන්ගේ සතුරන් ඉදිරියේ සම්පූර්ණ බලය සම්පූර්ණ ජය ලබා දුන් බව ඒ සෙනඟට පෙන්වා දීම පිණිස එදා යෝෂුවා මොකද කරන්නේ? ඒ රජුරුවන්ගේ බෙලි මත ඒ හමුදාව ප්‍රතින්ට කියනවා අධිපතින්ට කියනවා ඒ බෙලි මත පාද ගන්න කියලා. පිළිතවරේ සහෝදර යෝෂුවාට ඕනකම තිබුණා ඒ ඊශ්‍රායල් සෙනඟට පෙන්වා දෙන්න මෙන්න අපේ බලය. මෙන්න අපේ දෙවියන් වහන්සේගේ බලය. නමුත් දේවදරුවෝ යෝෂුවා කියන්නේ අවුරුදු 3500 ජීවත් වුණා මිනිස්සු. යේසුස් වහන්සේ බොහෝ දෙනා හිටියේ නෑ ඒ විදිහට. යේසුස් වහන්සේගේ පැමිණීම සිදු වුණේ ඊට පස්සේ. නමුත් අද දවසේ යේසුස් වහන්සේ පැමිණලාමාරයි. යේසුස් වහන්සේ යක්ෂයා පොඩි කරාමාරයි. එදා යෝෂුවාට සිදු වුණා මේ සෙනඟට පෙන්වන්න. ඔවුන් ඉදිරියේ මේ අන්දමට ඒ රජුගේ හිස බෙලි මත ගෙර මත පාද තබලා දේව බලය පෙන්වන්න. නමුත් අද අපි සාහිත්‍ය වශයෙන් දේව බලය මොකක්ද කියලා දන්නා. මොකද දේව වචනේ දෙවියන් වහන්සේගේ වචනේ සනාථ කරනවා. දේව වචනේ සනාථ කරනවා. අපිට කියුවා කොරින්ත දෙවන දෙකේ 14 රෝම 16:20 බොරු කියනවා දෙවියන් වහන්සේ සනාථ කරනවා. උන්වහන්සේ තුල අපේ ජය දිනනවා කියලා. දේව දරුවෙනි ඒ නිසා දේව වචනේ සම්පූර්ණ විශ්වාස කරන්න. සම්පූර්ණ ජය උපදින්න.
සම්පූර්ණ ජය අපිට කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන අතර කොච්චර ප්‍රශ්න, කොච්චර බාධා, කොච්චර ගැටලු, කොච්චර විදියට යක්ෂයා විරුද්ධව ක්‍රියා කරා. හැම විටම යක්ෂයා විරුද්ධව නැගී සිටීමෙන් දෙවියන් වහන්සේගේ ජය අභිමුක්ති වෙනවා. අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මේ දෙනව ජය අමතක නොකිරීම මගේ ඒ තුන්වෙනි කාරණා මූලික කාරණා තමයි දෙවියන් වහන්සේ දුන්නා අමතක නොකිරීම. දැන් මේ අමෝරිවරුන් පස්නා සමග යුද්ධය මේ පොරොන්දු දේශයේ මේ ඊශ්‍රායල්වරුන්ට ඉදිරි තිබුණා හතරවෙනි ලොකු යුද්ධයයි. හතරවෙනි යුද්ධයත් වශයෙන් පළවෙනි යුද්ධෙම නිසා පොඩ්ඩක් මතක් කරගනිමු. මේ යුද්ධ වලින් දෙවියන් වහන්සේ කියන්නේ මොනවද කියලා. නැත්නම් ඕන ඉගෙන ගත්තේ මොකද? පළවෙනි යුද්ධය මොකද්ද? යෙරිකෝවේ සටන. ඒ යෙරිකෝවේ සටනේ පාඩම මොකද්ද? ඕන ඉගෙන ගත්ත පාඩම. දෙවියන් වහන්සේගේ නියෝග අකුරටම පිළිපැදීමෙන් අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා. ආයි කියනවා. මේක ඔබට ගන්න අපිට හැමෝටම මේ වගේ ගන්න. අපි හැමෝටම පළවෙනි යුද්ධේ පණිවිඩය මේකයි. ආයෙත් මම කියන්නේ එදා යුද්ධයක් තිබුණා ඒකෝ. අද අපිට තිබුණා යුද්ධයක් මේ ලෝකේ සාකච්ඡා කරලා. යක්ෂයාගේ බලවේගයෙන් එදා යෙරිකෝවේ සටන දින්නේ කොහොමද? අකුරටම උන්වහන්සේගේ නියෝග පිළිපැදීම. අද කොහොමද තිබෙන්නේ ජය? අකුරටම උන්වහන්සේගේ නියෝග පිළිපැදීම. ඒ දරුවා එම නිසා පළවෙනි දේ තමයි අපි ඉගෙන ගන්න. මේ සටනේදී දෙවියන් වහන්සේගේ නියෝග අකුරටම පිළිපැදීම අනිවාර්යයෙන්ම අපිට ජය ලබා දෙනවා. දෙවෙනි සටන හායි සමග තිබුණා මුල් සටන. මොකද දැකින් ඕන් පරදිනවා. ඒ නිග්‍රහ පාඩම මොකද? දෙවියන් වහන්සේගේ නියෝග නොසලකා හැරීමෙන් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නොසොයා සටනට ඉදිරිපත් වීමෙන් අපිට අත්වන්නේ අන්ත පරාජයයි. බරපතලයි. එක පැත්තකින් විශිෂ්ට ජය. දෙවෙනි එක උන්වහන්සේගේ නියෝග සලකන්නේ නැතුව, උන්වහන්සේගේ මඟ පෙන්වීම සොයන්නේ නැතුව අපි යුද්ධයට ගියාම අපිට හිමි වන්නේ අන්ත පරාජයයි. හැබැයි අපි දකින්න තුන් හයි සමග දෙවෙනි සටන. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ උන්ට පෙන්වන මෙන්න ඔබගේ පාපය. ඊශ්‍රායල් ජාතිය පසුතැවිලි වෙනවා. ඕනේ ආකාන්ත දෙවියන් වහන්සේ දුන්නා නියෝගය අනුව දඬුවම් කරනවා. ගල්ගහලා මරනවා බ්‍රහ්මකමක් නෙමෙයි. නැත්නම් මේ මුළු සෙනඟ පසුතැවිලි වෙනවා. මුළු සෙනඟ දෙවියන් වහන්සේ කීකර වෙනවා. මොකද්ද වෙන්නේ? ඕන් ජය ගන්නවා. නැත්නම් තුන්වෙනි සැරේ උන් ඉගෙන ගන්නවද? පසුතැවිලි. තමාගේ වරද අපගේ වරද නිවැරදි කර දෙවියන් වහන්සේ මඟ පෙන්වීම අනුව අපි ක්‍රියා කළ විට අනිවාර්යෙන් අපි ආයි ජය ගන්නවා. සටන් තුනේ තුන් දෙයක් ඉගෙන ගත්තා. හතරවෙනි සටන අමෝරි වරුන් සමග සටනේදී ඉගෙනගත් දේ තමයි පාර බැලුවේ. දෙවියන් වහන්සේගේ නාමය උදෙසා උන්වහන්සේගේ කැමැත්ත අනුව අපි රණබිමට පිවිසෙන විට යක්ෂයා සමග සටනේ අපි නිරත වුණ විට දෙවියන් වහන්සේ හස්කම් වලින් ලකුණු වලින් පුදුම වලින් උන්වහන්සේ කැමැත්ත අනුව සම්පූර්ණ ජයක් ලබා දෙනවා. ආයෙත් මම කියනවා දෙවියන්ගේ නාමයෙන් උදෙසා අපි නම් නිසා මේ දෙවියන් වහන්සේගේ නාමයෙන් උදෙසා දෙවියන් වහන්සේ කැමැත්ත අනුව අපි මේ යුද්ධේ නියැලෙන අතර උන්වහන්සේ හස්කම් වලින් සමහත් බලයෙන් සම්පූර්ණ ජයක් ලබා දෙනවා. පිළිතුර සහෝදරි මේ වෙලාව මම කැමති ඔබට යෝෂුවා 10:25 කියවන්න. යෝෂුවා ඔවුන්ට කතා කරනවා. නේද? යෝෂුවා කතා කරනවා මේ දැන් අර රජුරුගේ බෙල්ල පාත්ත බල ඉවරයි. සෙනඟ කතා කරලා කියනවා බය නොවි නොකැළපී සිටිලා ශක්තිමත්ව ධෛර්යවත් සිටපළා. මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධ කරන නුඹලාගේ සියලු සතුරන්ට ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. දැන් යෝෂුවා මොකටද දෙයක් කියනවා? යෝෂුවා පෙන්නනවා මේගොල්ලන් ඉදිරියේ මේ බලය මේ රජු පරාජය වෙලා විනාශ වෙලා ඉවරයි 100% ජයගෙන ඉවරයි ඊළඟට උන් දෙනා උඹලා බය වෙන්න එපා තම ඉදිරියට තම ඉදිරියට සටන් තියෙනවා
බය වෙන්න එපා. මේ වගේම අනිත් සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ කරන්න යනවා. මෙන්න ප්‍රේමී සහෝදරයෝ අද අපිට මේ පොරොන්දු අල්ලන්නට තියෙනවා. මේ පොරොන්දු අල්ලගන්න කියනවා දෙවියන් කියනවා අද ඔබ ජය ලැබුවා. සහෝදරයා මගේ පුතා ඔබ ජය ලැබුවා. තමයි පොඩි උද්‍යාව පොඩි සක්නන ඔබ ජය ලැබුවා. දරුවා බය වෙන්න එපා. මේකෙන් ඉගෙන ගන්න. මේ විදිහටම අනාගතයේ හැම සක්නකදීම මම ජය පොරොන්දු වෙනවා. ඒ නිසා සහෝදරයෝ අපි මේ මූල සටන් හතර ඉගෙන ගන්නවා පාඩම් හතර. අපගේ ජීවිතවලට අපි අදාළ කරනවා. එහෙනම් මම මොකද කියන්නේ? කිතුන ඔබ සාමම දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන විට දෙවෙනි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නොසලා සොයා නැතුව ක්‍රියා නොකරන විට තුන දෙවියන් වහන්සේට සෑම විටම කීකරන විට හතර දෙවියන් වහන්සේගේ නාමය උදෙසා දේව කැමැත්ත අනුව සතුරාට විරුද්ධව නැගී සිටින විට උන්වහන්සේ අප ඉදිරියේ ක්‍රියා කරමින් අප සමග ක්‍රියා කරමින් අපගේ සතුරන් පරාජයපත් කරනවා. සහෝදරයෝ කිසිම සැකයක් නැහැ. උදේවන කොරින්ති අපේ 1:20 කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ පොරොන්දු කොපමණ වුණා උන්වහන්සේ තුල එසේ කියාවේ. මෙන්න පොරොන්දුව. අපි උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙනවා. උන්වහන්සේ වචන අනුව ජීවත් වෙනවා. උන්වහන්සේ කීකරු ජීවත් වෙනවා. උන්වහන්සේ මඟ පෙන්වීම සොයන්නේ නැතුව මොනවක්වත් කරන්නේ නැහැ. අපි උන්වහන්සේ කැමැත්ත අනුව සතුරාට විරුද්ධව ක්‍රියා කරනවා. අතර උන්වහන්සේ පොරොන්දු වෙනවා අපිට ජය දෙන්න. ඒ පොරොන්දු කොච්චර වුණා? යෝනි කොරින්ති 1:20 කියනවා ඒක එසේ කියාවේ කියලා. හොඳයි. දැන් යෝෂුවා මේක අත්දකිනවා. ඔහුගේ ජීවිතේ මේ සටනේදී බලවත් ලෙස මේක අත්දකිනවා. පොඩි සියයක් මේක විශ්වාසය. දැන් ඔහු කියනවා සෙනගට කියනවා විශ්වාසයෙන් පරිමහාය කියන්නේ බය වෙන්න එපා. බය නොවි නොකලමි. සිටිලා ශක්තිමත් ධෛර්යවත් සිට බලන්න කැමති මේ වෙලාවේ ඔබෙදි තවදයක් කියන්නේ. දෙවියන් වහන්සේ මේ සටන් තුලෙහිම මුලින්දලම යෝෂුවා පුතේ මුලින්දලම යෝෂුවාට උගන්වමින් සිටිනවා. යෝෂුවා තමයි නායකයා. අපි දකිනවා නැවත දෙවියන් වහන්සේ යෝෂුවාට කියනවා යෝෂුවා බය වෙන්න එපා. යෝෂුවා කලබල වෙන්න එපා. යෝෂුවා ශක්තිමත් ධෛර්යවත් සිටින්න. මම නුඹ සමග කිසි මිනිහෙකුට ඔබට විරුද්ධ වෙන්න බැරි වෙනවා. නුඹ අඩියන සෑම ස්ථානයක් මම ඔබට දීලා ඉවරයි කියනවා පොරොන්දුව. දෙවියන් වහන්සේ යෝෂුවාට දෙනවා. මම මේ පොරොන්දු පොඩ්ඩක් කියනවා. යෝෂුවා 1:9. දෙවියන් වහන්සේ කියනවා යෝෂුවාට ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. තැතිනු ගනින්න නොකැළඹෙන්න. මේ පළවෙනි පරීක්ෂණය යෝෂුවා 1. යෝෂුවා 8. ස්වාමීන් වහන්සේ යෝෂුවාට කතා කොට බය නොවන්න නොකැළඹෙන්න. යෝෂුවා 10 තුන්වෙනි කතාවට ස්වාමීන් වහන්සේ යෝෂුවාට කතා කොට ඔවුන්ට බය නොවන්න. මක්නිසා මා විසින් ඔවුන් නුඹ අතර පාවා දී තිබේ. යෝෂුවා 11 ස්වාමීන් වහන්සේ යෝෂුවාට කතා කොට ඔවුන් ගැන බය නොවන්න. දෙවියන් වහන්සේ නැවත මේ යෝෂුවා පොත තුල මේ පාඩම යෝෂුවාට උගන්වනවා. උන්වහන්සේ කියනවා විතරක් නෙමෙයි යෝෂුවා එන්න ඒ ජය අත්දකිනවා. ඔහුගේ ඇදහිල්ල තව ශක්තිමත් වෙනවා. ඔහු දැන් සටන අවසානයේ දක්වාම ගෙන යනවා. ඔහු දැන් දන්නවා මේ මොකද වෙනවද කියන්නේ කියලා. ඒ නිසා දැන් ඔහු මේ ඇදහිල්ල අල්ලාගෙන 100% අල්ලාගෙන අනිත් මනුෂ්‍යයන්ට කියලා ඔහු තව යුද්ධ ගොඩාක් තියෙනවා අපි ඉදිරියේ. තාම සටන් හතරයි ඉන්නේ. අපි ඊළඟ අපි අත් වශයෙන්ම අපි දකිනවා රජවරු 31ක නාමනය කියලා තියෙනවා. ඊට පස්සේ ਉਹ පරාජය කරලා ඉතින් මම දෙවන මේ යෝෂුවා කියන බය වෙන්න එපා, කැළඹෙන්න එපා. ඇදිලිවන්ත වෙන්න දෙවියන් වහන්සේ අපිට ජය දෙනවා. සියලු සතුරන් කෙරෙන් අපිට ජය දෙනවා. දේවදරුවෝ මා කැමති මේලා ඔබේ ප්‍රශ්නයක් අහන්න. මේ ඇදිල්ලේ ගමනේදී යෝෂුවාගේ ඇදිල්ල ශක්තිමත් වෙන ඕ වෙනවා මේ ස්ථානයට. දැන් ඕ ආයෙ නැහැ පොඩ්ඩක්.
ඕ වය නැවිලා නෙමෙයි. ඕ අනිත්‍යව දැන් දිරිමත් කරනවා. අනිත්‍යයට උගන්වනවා. මේ ගමනේ අද ඔබ ඉන්නේ කොතැනද? මේ ප්‍රශ්නේ වෙන්න ගන්න. ඇතිවිල්ලේ ගමනේ ඔබ ඉන්නේ කොතනද? පුංචිම හතුරා ඉදිරියේ අපි හෙලවිලා බය වෙලා ඉන්න සානිද පිටාන්නේ. නැත්නම් ඊට වඩා ශක්තිමත් වෙලා හැබැයි සාහිතියක් නැතුව අපි ඉන්නේ. නැත්නම් අපි දැන් සෑහෙන ශක්තිමත් නැත්නම් ඊටම ප්‍රබලව ඉන්නවද? නැත්නම් ඔබ ඉන්නේ මේ විශ්වක සාන්ට ඇවිල්ලාද? නෑ බය වෙන්න එපා, බය වෙන්න එපා. අනිත්‍යයට කියලා බය වෙන්න එපා. දිවනාදී අපිට ඉන්නවා කියලා. දිවනාස් කෙනෙක් අපි හැමෝම එතෙන් දෙන්නේ එකයි. මිනිසා නමුත් මම ඔබට මේ ප්‍රශ්නෙට ඔබ උත්තර දෙන්න ඉස්සෙල්ලා ඔබ ඉන්නේ කොතන ස්ථානයේ කොන ස්ථානයේද කියලා ඒ උත්තර දෙන්න ඉස්සෙල්ලා මම කැමති දිවනාගේ පොරොන්දු කීපයක් ඔබට මතක් කරන්න. මේ කියන්නේ යෝෂුවා දිවනාගේ බය වෙන්න එපා කියලා ඒ වගේ. අද මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේ ඔබට දුන්නා පොරොන්දු. නවගිවිසුමේ ඒ සාදේ අවයින් පස්සේ දෙවියන් වහන්සේ ඊට පැහැදිලිවම පොරොන්දු. එන ප්‍රකාශන රෝම 8:31 කියනවා දෙවියන් වහන්සේ අපගේ පක්ෂයට සිටසේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද? නැත්නම් මෙන්න පොරොන්දු. දෙවියන් ඔබගේ පක්ෂේ නම් ඒ කියන්නේ උන්වහන්සේගේ පක්ෂයමයි ඔබ උන්වහන්සේ පක්ෂේ වෙන්න ඕනේ. ඔබ උන්වහන්සේ සමග ඉන්නවනම් ඔබට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මෙන්න පොරොන්දු. ඔබට කාටවත් වාජ්‍ය කරන්න බෑ. රෝම 8:35. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? නැත්නම් පොරොන්දුව. මගේ ප්‍රේමය දරුවා මම කවදාවත් ඔබගෙන් ඈත් කරන්නේ නැහැ. දෙවෙනි පොරොන්දුව. තුන්වෙනි පොරොන්දුව. උන්වහන්සේ නැත්නම් ප්‍රකාශනය. උන්වහන්සේ මද ඇදහිල්ල ඇත්තේ. උන්වහන්සේද මත වටේ විශ්යයි මද ඇදහිල්ල ඇත්තේ. කුමක් නිසා බයපත් වෙන්නේ උන්ට කියන්නේ. නැගිට හුලඟටත් මුහුද සැරකලේ එවිට මහත් නිශ්චලයි. මේ කලිනේ මුහුද කුණාටුවක්. බය වෙලා මේගොල්ලෝ. ඉතින් බය වෙන්න එපා. බය වෙන්න එපා. දේව පුත්‍රයා ඔබ සමගයි. බය වෙන්න එපා. කියලා උන්වහන්සේ අණ කරනවා. මොවුන් දකින්නවා කුණාටුව සංසිඳෙනවා. ඒ වගේ මතේ 10:28 උන්වහන්සේ අටනක් දෙනවා. ශරීරය අසන්නමුත් ආත්මය නසන්න නුපුලවන්න ආවලුන්ට බය වෙන්න එපා. මා අහිතිසයි උන්වහන්සේ සුනිගෝගී මුලාදෙන්නේ මේ යයිරස්ට කියනවා මා 5:30යි ඒ දුව මැරලා කියලා ආන්දිනවා කතා කරා බය නොවි ඇදහිලෙන්ම සිටපන්නයි උට කීසේක මෙන්න දේව දරුණ මම වෙලාවක ඉන්න මම ඉගෙන කරන්නේ නැහැ තව එකක් මම බලන්න මතේ 28:20 මමද ලෝකාන්තික දක්වා සෑම කල්ලිම නුඹ සංග සිටීමෙන් දෙවනද පුරුදු රාශියක් අපි බැලුවා. උනා ක්‍රියා කිරීම ඉස්ස බැලුවා. මේවා අල්ල ගන්නද? මේවා අල්ල ගන්නද? මේවා ඔබ කලින් අල්ල ගන්න අවශ්‍යයි. ඔබට පුළුවන් මේ අනිත්‍යයට කියන්නේ බය වෙන්න එපා. කැළඹෙන්න එපා. අප දෙවිදුන් අපි සමග ගායනා කරන බය වෙන්න එපා, කැළඹෙන්න එපා. අප දෙවිදුන් සමගයි. ජල මැදින් ගියා. ගිනි මැදින් ගියා. අප දෙවිදුන් අප සමග ගායනා කරනවා. මේක අපගේ ජීවිතයේ සත්‍යතාවයක් වෙන්න ඕනේ. ගායනා කරන්නා වූ අපි ප්‍රිය කරන්නා වූ ලස්සන ගීතයක් පමණක් නෙමෙයි. අපේ ජීවිතයේ සත්‍යතාවයක් වෙන්න නිසා අපි මේ සහෝදරයෝ මේ මම කියවෝ මේ වදන් මේ පොරොන්දු ඔබ නිසැකව හොඳටම දන්නවා. නමුත් මේ පද ඔබ දන්නා වූ අතර ඔබ මේ ගැඹියත් ආ වූ සත්‍යයන් ඔබ අදහනවද? ඔබ සැබවින්ම අදහනවා නම් බය කියනා වූ දේ ඔබගේ ජීවිතේ බොහෝ දුරට තුරන්නනවා ඇති. ඒ පමණක් නොවේ යෝෂුවාමෙන් ඔබද සමන්දනා ඔබද භයානක අභියෝගයන් ඉදිරියේ බය නොවෙලා නොකැළඹෙලා කියලා අනිත්‍යයට උපදෙස් දෙනවා ඇති. එනිසා මම කියන්නේ මට අද දුන්න ආකාරයට ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම උදෙසා මෙසේ යෝජනා කරන්න. පළවෙනි එක තමයි උත්සාහ මේ කරන්නේ. ඔබ ගැලවීමට පැමිණි දින පටන් අද දක්වා ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට ලබා දී ඇත්තා වූ ආශිර්වාද සහ ජයග්‍රහණ ලැයිස්තුවක් ලියන්න. ආයතය. ගැලවීමට ආපු දායදලා තමයි ප්‍රථමයෙන් පවරන්න පුළුවන්. ඔබගේ ජීවිතේ
ඔබ ලැබුවා වූ ආශිර්වාද සාජයනා ලැයිස්තුවක් ලියලා ඒවා සිහි කරන්න නිතර සිහි කරමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා පුදන්න. යක්ෂයා කැමති අපේ අන්තරේ. දෙවෙනි එක පළවෙනි පියවර එක දෙවෙනි පියවර ඉහත සඳහන් බයිබල් පද ඔබ ඉදිරියේ 7ක් තිබ්බා. ඒ බයිබල් පද කියවලා ඒවා නිතර කියවලා ඒවා කටපාඩම් කරන්න පුළුවන්. මේ බයිබල් පද 6 නිතර කියවන්න ඒවා කටපාඩම් කරන්න. තුන්වෙනි පියවර ඒ පද විශ්වාස කොට සෑම ප්‍රශ්නයක් ගැටලුවක් මැදදී නිර්භීතව ක්‍රියා කරන්න. දේවදරුවෝ මෙසේ කරන විට දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල වර්ධනය කරමින් ඔබ නොසිතූ අන්දමට ඔබට ජයග්‍රහණ ලබා දෙනවා. හොඳයි අන්තිම වශයෙන් මම 10:27 කියවන්න. 27 ඉන්පසු යෝෂුවා ඕන්ට පහර දී මරා ගස් පහක එල්ලුවේය. රජුපස්සේ ඕන් සවස් දක්වා ගස් වෙලා තිබුණේය. ඉර වසින වෙලාවේ යෝෂුවාගේ අනපිට ඕන් ගස් වලින් බා ඕන් සැඟවී සිටි ගුහාවේ දමා අද දක්වා තිබෙන මහත් ගල් ඒ ගුහා කටේ දැබුවෝය. දැන් මේ රජුපස්සේ මරනවා ගස් වලින් ලා තබනවා හවස් වෙද්දී ගුහාවට දාලා ගුහාව ඉදිරියේ ලොකු ගල් වලින් ඒ දොරකඩ අපි ආයෙත් කියනවා සිහිවට නැහැ කොටනගන්න. මම ඔබ යෝෂුවා 6 වෙනි පොතේ අධ්‍යයන 6 වෙනි පොතේ මේ සිහිවටන ගැන මා දීර්ඝ ලෙස වර්ණනා තිබෙනවා. නමුත් අද මම කැමති ඔබගෙන් අහන්න ආයේ මේ මක්කෙදා ගල් ගුහා ඉදිරි පිට ඒ ගොඩනැගුවා වූ සිහිවටනේ ඒ ගල් ගොඩෙන් දෙවියන් වහන්සේ උන්ට මොකද මේ කියන්නේ? මම නොයෙක් දේවල් හිතනවා කියන මතක නැහැ වෙන දෙකක් මම ලියලා තියෙනවා. පළවෙනි එක තමයි ස්වභාව ධර්මයේ මැවුවා වූ දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ස්වභාවය මැවුවා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ස්වභාව ධර්මයට ඉහළින් ක්‍රියා කරන්න මාදිර පුළුවන්. ඒක අමතක කරන්න. එදා දෙවියන් වහන්සේ යෝෂුවාගේ සෙනඟට දුන්නා මතකයේ සිවටනේ කොදිසයි. ස්වභාව ධර්මව මැවුවා දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ නම් ඊට ඉහළින් ක්‍රියා කරන්නට උන්වහන්සේට ඕන වෙලාවක පුළුවන්. දෙවෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව එළදෙනු ලබන්නා වූ සෑම ප්‍රහාරයක්ම මැඩපවත්වන්නට දෙවියන් වහන්සේට සමත්. උන්වහන්සේ කියන්නේ කොච්චර බරපතල ඒ සංසිද්ධුවන්ට මැඩපවත්වන්න පරාජය කරන දෙවියන් සමත් වෙනවා. මේ සහෝදරී මේ දෙක ඊශ්වර වන්ට මතක තවන්න කියලා මේ අවසානයේ මම ඔබට කියනවා දේවදරුවෝ යක්ෂයාගේ කැමැත්තවන් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කළාතාව මහා පුදුම සහ බලවත් ක්‍රියා ඔබගේ සිතෙන් මතකෙන් මකා දැමීමයි යක්ෂයාගේ කැමැත්ත. කවදා යක්ෂයාට ඒක දෙන්න එපා. ඒ බලවත් ක්‍රියා සිහි කරමින් උන්වහන්සේට තුති පැසඳුම් දෙන්න. දේවදරුවා දෙවියන්වහන්සේ මොකද කැඳවා තිබෙන්නේ? මාව කැඳවා තිබෙන්නේ මොනවද? අපෝ කැඳවා තිබෙන්නේ යක්ෂයාට යටත් වෙලා යක්ෂයාට පරාජය වෙලා ජීවත් වෙන්න නොවේ. උන්වහන්සේ අපෝ කැඳවා තිබෙන්නේ යක්ෂයා මැඩපවත්වා යක්ෂයා පරාජය කරමින් ජාන්ත ජීවිත ගත කිරීමටයි. එසේ කිරීමට මාර්ග ගොඩක් නැහැ. ඒක මාර්ගයම කියන්නේ. එම මාර්ගය නම් සෑම විටම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කීකරුව අන්තිම දක්වාම අද දක්වාම ජීවත් වීමේ මාර්ගයයි. මේ ජයග්‍රහී මාර්ගයේ අපි මුළු හැදෙන්න යමු. විශ්වාසවන්තව යමු. එසේ කිරීමට දේශාන් වහන්සේ ඔබට පිටවනසේක.